වස්සාන ධර්ම දේශනා මම ඔබට මෙතෙන්සට කියලා දෙන්නම් සරු මනසක් ඇති මිනිස්සෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. එකඟ මනසින් යුක්තව තම ජීවිතයේ වැඩ කටයුතු නිර්වුල්ව සිදු කරගෙන යාමට උපකාරී වෙන කරුණු 25ක් මම ඔබට කියලා දෙනවා. අංක 1. සරු මිනිසුන්ගේ සරු ආකල්ප ඇති කරගන්න. අංක 2. හැම දෙයකටම වඩා නිදහස් නිර්වුල් මානසිකත්වයේ උතුම් කියලා හිතන්න. මොන දේ තිබ්බත් හිත අවුලෙන්නම් වැඩක් තියනවද? වැඩක් නැහැ. අංක 3. පුළුවන් සෑම මොහොතකම අන් අය සමග නොගැටී ඉන්න. ටිකක් විහිළුවෙන් ඉන්න. හැබැයි හැල්ලු වෙන්න එපා. ජෝක් එකක් කරාට කමක් නැහැ. ජෝකර් කෙනෙක් නොවී ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න. අංක 4. ඔබේ ඵලදායි කටයුතු වෙනුවෙන් 100%ක් නෙමෙයි 150%ක් දෙන්න. 100%ක් නෙමෙයි 150%ක් කැප වෙන්න. ඔබේ අනාගත දියුණුව වෙනුවෙන්. හැබැයි ධාර්මිකව. අංක 5. ඔබට හිතන දේ නොව ඔබට අවශ්‍ය දේ කරන්න. අංක 6. ආශාවන් පසුපස හඹා නොගොස් ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ පිණිස ඔබ මාවතක් අනුගමනය කරන්න. අංක 7. අත්‍යවශ්‍යම කටයුතු කල් දාන්න එපා. ඒවා නිසි කලට වේලාවට සිද්ධ කරගන්න. අංක 8. පාලනය කළ නොහැකි දේවල් සමග නොගැටී ඉන්න. අංක 9. ශරීරයට අපහසු විලාසිතාවලින් බැහැරව තම අවශ්‍යතාවයේ මත ඇඳුම් ආභරණ ආදිය භාවිතා කරන්න. ඒක වැදගත්ම කාරණයක්. අංක 10. රැකියා ස්ථානය තම නිවස ප්‍රියමනාප තැනක් කරගන්න. කා සමගත් මිත්‍රශීලීව කටයුතු කරන්න. අංක 11. වර්තමානයේ තුල ජීවත් වෙන්න බලන්න. අතීතය ගැන හිත පසුතැවෙන්නේ නැතුව අනාගතයේ ලොකු සැලසුම් කරා යන්නේ නැතුව වර්තමානයේ හරියට සැලසුම් කරගෙන වර්තමානයේ තුල සිහියෙන් නුවණින් ඉන්න. ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇබ්බැහි නොවි ටිකක් නිදහසේ විවේකයෙන් ඉන්න බලන්න. ෆෝන් එක ඔබන් නැතුව, ලැප්ටොප් එක ළඟට යන්නේ නැතුව, ටැබ් එක අතර නොගෙන, ටෙලිවිෂන් එක දවස් 30ෙම දාගන්න නැතුව, ඉලෙක්ට්‍රොනික මෙවලම් නැතුව නිදහසේ ඉන්න බලන්න උත්සාහ ගන්න. ඔබට ගොඩාක් මානසික සැනසීම ඇති කරගන්න පුළුවන්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ටවීෂ ඔනෙල් පුතුගේ ඔක්තෝබර් මාස 15 වන දිනට යෙදුණු පළමු උපන්දිනය වෙනුවෙන් ඔහුට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් මෙම පින්කමෙන් අත්වන්නා වූ කුසල් ආනුභාවයේ බලයෙන් ටවීෂ ඔනෙල් පුතුට ඉක්මනින්ම දහම් මගට පිවිසෙන්නට පින් සිත් පහළ වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මෙම ධර්ම දානමේ පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ටවීෂ ඔනෙල් පුතුගේ ආදරණීය අම්මා තාත්තා සීයා සහ අත්තම්මා ඇතුළු පින්වත් පෙරසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ වුට්ඨි පඤ්ඤාමේ යුගනංගලං හිරි ඊසා මනෝයොත්තං සතිමේ පාලපාච්චනං කායගුත්තෝ වචීගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලොවට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උතුම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, තවත් සම්බුද්ධ භාෂිතයක් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානමින් සිටින්නේ. අද දවසේදී මෙම ධර්මානුශාසනාව ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ටවීෂ ඔනෙල් පුතු ඔක්තෝබර් මාස 15 වන දින තම ජීවන මගේ පළමු වසරට පාදැපීම නිමිති කරගෙන දානයන් අතර උත්තම දානය වන ධර්ම දානමය පින්කම සිදු කිරීමට ටවීෂ ඔනෙල් පුතුට සුබපැතුම් එක් කරන්නේ පුතුගේ ආදරණීය අම්මා තාත්තා සීයා සහ අත්තම්මා ඇතුළු පවුලේ සුධීමතුන් විසින්. ඉතින් අපි ටවීෂ ඔනෙල් පුතුට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ ප්‍රාර්ථනා කරන අතර තම පුතුණුවන් වෙනුවෙන් මෙම ධර්ම දානමේ පින්කම සිදු කරන පුතුගේ ආදරණීය අම්මාට තාත්තාට සීයාට අත්තම්මා ඇතුළු පවුලේ හැමතෙම මෙම උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිවා කියලා ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සදහවතුනි, අද මෙම ධර්මානුශාසනාවට මාතෘකාව හැටියට තබා ගත්තේ කසී භාරද්වාජ සූත්‍රය. කසී කියනවා මේ සීසානවාට, ගොවිතැන් කරනවට. භාරද්වාජ කියන තරුණ ගොවි මහත්මයෙක් Taman හිතපුවත් නැති මොහොතක බුදුරජාන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙලා Taman සසරේ ගෙවාගෙන ආපු සියලු කෙලෙස් බැඳීම් අත්හැර අමා නිවන කරා ගිය අපූර්ව විස්තරයක් මේ දේශනාවේ සඳහන් වෙනවා. අපි එහෙනම් දේශනාව ශ්‍රවණය කරමු. භාග්‍යතුන් වහන්සේ එකල වැඩ සිටියේ මගධ රටේ දකුණු කඳුකරයෙහි බ්‍රාහ්මණ කුලීනයන්ගේ ඒකනාලා කියන ගමේ. එතකොට මගධ රට කියලා කියන්නේ බුද්ධ ගයාව, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ජනපදය. ඒ වගේම උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ප්‍රදේශයේ තියෙනෙත් මගධයටයි අයිති දුර්ගේශ්වරි.
ගිජ්ජකූටය, නාලන්දාව, ඒ වගේම සප්තපර්ණී, ගල්ලෙන්, ඉසිගිලි, කාලසිලා, පාණ්ඩව ආදී පර්වත පිහිටා තිබෙන්නේත් මගධ ජනපදයේ. ඉතින් මගධෙහි භාගතුන් වහන්සේ දකුණු කඳුකරයට වෙන්න බ්‍රාහ්මණ කුලීනයන්ගේ ඒකනාලා කියන ගමේ කුටියක වැඩ වාසය කරනවා. කොච්චර නිදහස් ජීවිතයක්දනේ. ඇයි එක තැනකට හිර වෙලා නැහැ. දැන් අපි හැමදිනාටම තියෙන අර්බුදේ මොකද්ද? ලොක්ඩවුන් එකක ඉන්නවා. කොවිඩ් නිසා නෙමෙයි. මුළු ජීවිතේම ලොක්ඩවුන් එකක්. ඇයි හදාගත්ත පෙළ දාලා යන්නේ කොහොමද කියලා නහන්නේ. ඒක ගිහි අයටත් එහෙමයි පැවිද්දන්ටත් එහෙමයි. පැවිදි අයට හදාගත්ත පන්සල දාලා යන්න බෑ. ගිහි අයට තමන් හදාගත්ත ගෙවල් දාලා යන්න බෑ. ඔබ හයි කොහෙද යන්නේ කියලා. ආන් ඒක තමයි මේ දේශනාවේ ඔබට ලබා දෙන පණිවිඩය. අපි යමකට යම් පුද්ගලයෙකුට යම් තැනකට කොට වුණාට පස්සේ එතන අපේ ලෝකේ අපි ගොඩනගා ගන්නවා. ඊට පස්සේ අපි ඒ තුලින්ම යම් වින්දනයක් ලැබමින් ඒ දේවල් වලටම ආශා කරමින් බැඳෙමින් ඒව ගැනම හිත ඒවට අනුවම ක්‍රියා කර ඒව ගැනම කතා කර තමයි මේ ජීවිතෙන් තවත් ජීවිතයක් කරා කර්මයට අනුරූපීව මේ භව ගමනක් ගත කරමින් යන්නේ. අපේ හිත ආස්වාදයේ ඇති තැන තමයි පිහිටන්නේ. ගොවිතැන් කරන කෙනා ගොවිතැනට බැඳිලා ඉන්නවා. රස්සාව කරන කෙනා රස්සාවට බැඳිලා ඉන්නවා. ආදරය කරන කෙනා ආදරයට බැඳිලා ඉන්නවා. ඉගෙන ගන්න කෙනා අධ්‍යාපනයට බැඳිලා ඉන්නවා. දේශපාලනය කරන අය දේශපාලනයට බැඳිලා ඉන්නවා. මුදල් පසුපස හඹාගෙන යන අය මුදල් වලට බැඳිලා ඉන්නවා. නම්බුනාම වලට කැමති අය ඒවට බැඳිලා ඉන්නවා. ස්ත්‍රීන්ට ලෝලී අය ස්ත්‍රීන්ට බැඳිලා ඉන්නවා. සූදුවට ලෝලී අය සූදුවට බැඳිලා ඉන්නවා. විවිධ හොරමැරකම් අපචාර වලට හුරු වෙච්ච අය ඒවට බැඳිලා ඉන්නවා. නේද? සුරාවට ලොල් වෙච්ච අය සුරාවට බැඳිලා ඉන්නවා. මේ හිතේ තියෙනවා ගිහිල්ලා බැඳෙන ගතියක්, හිර වෙන ගතියක්. හිර වුණාට පස්සේ, කොටු වුණාට පස්සේ පැන ගන්නවා කියන එක බුද්ධිමත් කෙනෙක් කරගත්තොත් මිසක් ප්‍රඥාව නැති කිසි කෙනෙක් මේ බන්ධන වලින් අත් මිදෙන්නේ නැහැ. නමුත් මහානීය පිරිසක් පිරිවරාගෙන ගොවිතැන් කරපු ප්‍රසිද්ධ ගොවියෙක් වෙච්ච භාරද්වාජට බුදුරජාණන් වහන්සේ උමන ගැහෙන්නේ Taman හිතන්නේවත් නැති වේලාවකයි. බුදුරජාණන් වහන්සේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සීසෑම පිණිස නගුල් 500ක් යොදවලා තිබ්බ මොහොතේ උදෑසන කාලෙක පිණ්ඩපාතේ වඩිනවා. දැන් උන්වහන්සේ නියර දිගේ පාත්‍රයත් රැගෙන පිණ්ඩපාතේ වඩිනවා. හරි මන කමනීය දසුණක් නේ. බලන්නකෝ ඊට පස්සේ මොකද උනේ කියලා. භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලයේ සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයත් සිවුරත් රැගෙන කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සීසාන තැන පිහිටි දෙසට වැඩම කරමින් ඉන්නවා. ඒ මොහොතේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයාගේ සීසාන පිරිසට 500ක් නගුල් යොදවා මහා පිරිසක් හිටියා. අනික ඉන්දියාවේ විස්තරනේ මහා පිරිසක්. දැන් ඒ අය උදේ පාන්දර සීසෑම ආරම්භ කරලා උදේ 8ට 9ට විතර තේ පොඩ්ඩක් බොන්න මොනවා හරි ටිකක් සප්පායම් වෙන්න හැම දිනාටම ආහාර බෙදන වේලාව. භාග්‍යතුන් වහන්සේද එම ආහාර බෙදන තැනට වැඩම කළසේක. වැඩම කරලා උන්වහන්සේ එකත් පස්ව හිටගෙන ඉන්නවා. අර පිරිසෙන් ටිකක් විතර ඈත් වෙලා. පිණ්ඩපාතේ වැඩම කරපු
භාගතුන් වහන්සේව භාරද්වාජ බමුණ දැක්කා. දැකලා එක පාටම දාණය අරගෙන ගියාද? වන්දනා කළාද? කොහොමද කියලා විමසුවද? නැහැ. භාගතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා භාරද්වාජ බමුණ කියනවා, එම්බා ශ්‍රමණය, මම ප්‍රසිද්ධ ගොවියෙක්, සීසාන කෙනෙක්, වපුරලා සීසෑම් කරලා අස්වැන්න උපද්දලා යැපෙන කෙනෙක්. ඔබ වහන්සේත් නරකද ගොවි තැනක් ආරම්භ කළා නම් ඔබ වහන්සේට පුළුවන්නේ කුඹුරක් කරන්න, වපුරන්න, අස්වැන්න ලබා ගන්න. එතකොට තමන් කරන ගොවිතැනෙන් තමන්ට පුළුවන් යැපෙන්න. මේ පාත්‍රයක් අරගෙන එක එක්කෙනාගෙන් ඉල්ල යන්නේ නැතුව තමන්ම හරි හම්බ කරගෙන අනුභව කරන එකනේ හොඳ කියලා කිව්වා. එහෙනම් මේ ධර්මයේ ගැන අවබෝධයක් තිබ්බ කෙනෙක්ද? සද්ධාවක් තිබ්බ කෙනෙක්ද? ගෞරවයක් තිබ්බ කෙනෙක්ද? නෑ. පඬිත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දැන් අවවාද කරනවා. කවුද? භාරද්වාජ බ්‍රාහ්මණයා. එතකොට සාමාන්‍ය කෙනෙකුට මේ වගේ ප්‍රකාශයක් කළා නම් මොන වගේ ඇද්ද? අපි හිතමුකෝ වර්තමානයේ තුල ස්වාමින් වහන්සේ නමක් පිරිසකට ආහාර බෙදෙන තැනකට යනවා පිණ්ඩපාතෙට. උන්වහන්සේ වැඩම කරලා දාන චුට්ටක් ලැබෙනකන් ඉන්නකොට එතන ඉන්න ප්‍රධානියා නැගිටලා ඇවිල්ලා කිව්වොත් එහෙම, අනේ තමුන් වහන්සේලා අනුන්ගෙන් ඉල්ලන් කන්න පුරුදු වෙලානේ. ඔයිට වඩා හොඳයිනේ සිවුරු ඇරලා ගිහිල්ලා රස්සාවක් කරගෙන ජීවත් වුණා නම් කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඇතැම් විට අපේ හිත කඩා වැටේ. මදි පුංචි කමක් ඇති වෙයි. බනින්න වුණත් ඉඩ තියෙනවා. කිසිම සද්ධාාවක් නැහැ. දුස්සීලය, කටවාචාලය කියලා බයින්නත් ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේකින් ඒ ප්‍රතිචාර 100%ක්ම නැහැ. එවැනි ප්‍රතිචාර. උන්වහන්සේ බමුණට මෙහිම පවසනවා. බ්‍රාහ්මණය, මම සීසානවා. මම ගොවිතැන් කරනවා. වැපරීම් කරනවා. මම එහෙම තමයි කිව්වා අස්වැන්න උපද්දලා යැපෙන්නේ. එතකොට මේ කෙනාට මතක් වුණා මේ බුදුහාමුදුරුවෝ හරි අපූර්ව කතාවක් කියනවා. දැන් මේ අය බමුණෝනේ, බෞද්ධයෝ නෙමෙයිනේ. ඒතර බමුණු හැම විටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙත් අඩුවක් ඇදයක් මොකක් හරි හොය හිටියේ පහර ගහන්න. ඒ බමුණන්ට අනුශාසනා කරන පූජක පැලැන්තියත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙත් මොනවම හරි අඩුපාඩු හොය හිටියේ. ඒක විවේචනය කරලා ශ්‍රාවකයන්ව තමන්ගේ පැත්තට නම්මගෙන ලාභ ලෝභ ලබා ගන්න. මේ ගැරහිලි අභ්‍යන්තරයේ බොහෝ විට තියෙන්නේ තමන් වෙත ලාභයෙන් නතු කර ගැනීමක්. තමන්ට සැලකිල්ලට අනිත් අය ලං කර ගැනීමක්. තමන්ගේ හොඳ නම විතරක් පවසා ගැනීමක්. තමන්ට ඒ තුලින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමක්. ගුණයක් වුණත් දියුණු කරන්න කල්පනා කරන්නේ අවංකව නෙමෙයි. මම මේ ගුණය දියුණු කිරීමෙන්, සීලය දියුණු කිරීමෙන්, මේ දානය දීමෙන්, මේ පින්කම කිරීමෙන් මම ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. මිනිස්සු මං ගැන කතා වෙයි මෙහෙම කෙනෙක් කියලා. ඒ හැම එකක්ම පාපී කෙලෙස් බවට පත් වෙනවා. ඇයි? තමන්ව ප්‍රකට කර ගැනීම තුල, තමන්ව ඉස්මතු කර ගැනීම තුල තියෙන ආත්ම දෘෂ්ටිය. එය හඳුන්වන්නේ සක්කාය දිට්ඨිය හැටියටයි. සක්කාය දිට්ඨිය නිසා තමයි අපිට සතර අපායෙන් අත් මිදෙන්න බැරුව ඉන්නේ. යම් කෙනෙක් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්තද, ඒක නා සතර අපායෙන් සදාටම අත් මිදෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් සමගම ඒ ආර්ය ශ්‍රාවකයාට විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ඉතිරි සංයෝජන දෙකත් ප්‍රහාණය වෙලා යනවා. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙච්ච ශ්‍රාවකයාව හඳුන්වනවා සෝතාපන්න ශ්‍රාවකයා කියලා. සිංහලෙන් කිව්වොත් සෝවාන් ශ්‍රාවකයා. සෝවාන් ශ්‍රාවකයා චතුහ පායේ හිච විප්පමුත්තෝ, සතර පායෙන් සදාටම අත් මිදිලා තියෙන්නේ. ආයි සුගතියේ ගිහිල්ලා පින් අවසන් වෙලා දුගතියට වැටෙනවා කියලා කතාවක් නැහැ. සදාටම සතර පායෙන් අත් මිදිලා. චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාවිඨානානි අබබ්බෝ කාතෝ.
ඔහු අතින් කර්ම 6ක් සිද්ධ වෙන්නේ. පංචානන්තරීය කර්ම කියන කාරණා පහත් නියත මිත්‍යා දෘෂ්ටි කියන කාරණයක් ගත්තට පස්සේ මේ කාරණා 6 ඔහු තුල නැහැ. සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ අතින් පංචානන්තරීය කර්මයක් සිද්ධ වෙන්නෙම නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිකට වැටෙනවා කියන එකක් සිද්ධ වෙන්නෙම නැහැ. ඒවා ධර්මතා සෝතාපන්න ශ්‍රාවකයාගේ ධර්මතා. එතකොට මේ බමුණන්ට භාග්‍යතුන් වහන්සේ එහෙම පිළිතුරු දුන්නට පස්සේ බමුණා පවසනවා ගෞතමයන් වහන්සේ හරි අපූර්ව කතාවක් කියනවා. ගොවිතැන් කරනවලු, සීසානවලු, වපුරනවලු, අස්වැන්න උපද්දනවලු. ඔබ වහන්සේ ගොවියෙක් කියලා කිව්වට ඔබ වහන්සේගේ සීසාන විය ගහක් වේවා, නගුලක් වේවා, කෙවිතක් වේවා, ගවයන් වේවා කෝ දැක ගන්න නෑනේ. ගොවිතැන් කිරීමට අවශ්‍ය වන උපකරණ ඔබ වහන්සේ ළඟ මොකවත් නෑනේ. අපි එහෙම එකක් දැකලා නෑනේ. ඔබ වහන්සේ ගොවිතැන් කරනවා දැකලම නෑ අපි. එතකොට භාගතුන් වහන්සේ පවසනවා බ්‍රාහ්මණය මමත් සීසානවා, මමත් වපුරනවා, මම ගොවිතැන් කරනවා. ඉන් ලැබෙන ඵලය අනුභව කරනවා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කස්සකෝ පටිජානාසි නච පස්සාම තේ කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රූහි යථා ජානේමු තේ කසින් කියලා. මොකක්ද ඒ ගාථාවේ සිංහල තේරුම? පවසන නමුදු ඔබ ගොවියෙකු කියා අද. ඔබ වහන්සේ පවසනවා ඔබ වහන්සේ ගොවිතැන් කරන ගොවියෙක් කියලා. අපි නොම දකිමු ගොවිතැන ඔබගේ සබඳ. පිට්නොන්තානන් වහන්සේ ඔබ වහන්සේ ගොවිතැන් කරන බවක් අපි දන්නේ නැහැ. දැනගනු කැමැති වෙමු අපි ඔබේ ගොවිතැනද. ඔබ වහන්සේ ගොවිතැන් කරන්නේ කොහොමද කියලා දැනගන්න අපි කැමතියි. පවසනු මැනව අපහට ඒ කෙලෙසකද? ස්වාමීනි අපිට කියලා දෙන්නකෝ ඔබ වහන්සේ ගොවිතැන් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා වලින්ම පිළිතුරු දී වදාරනවා. මම එහිදී කසී බාරද්වාජ සූත්‍රයේ දෙවන සහ තුන්වන ගාථා තමයි මාතෘකාව හැටියට මුලින්ම ඔබට පැවසුවේ. භාගතුන් වහන්සේ මෙසේ වදාරනවා. සද්ධා බීජං තපෝ වුට්ඨි පඤ්ඤාමේ යුග නංගලං හිරි ඊසා මනෝයුත්තං සතිමේ පාල පාච්චනං. සිංහල තේරුම බිජුවට සැදැහැවිය වැසි දහරය තපස නුවණද මගේ නගුල හා වියගස විලස නගුලිස ලැජ්ජාව විය රැහැනය මනස හීවැල හා කෙවිට සලකනු සතිය ලෙස. භාගතුන් වහන්සේ බාරද්වාජට පවසනවා සද්ධා බීජං මගේ ගොවිතැනට මම යොදාගන්නේ වපුරන්නට සද්ධාව නැමැති බීජ. බිජුවට සදහැවිය කියන්නේ ඒකයි. සද්ධාව නැමැති බීජ මම මගේ කුඹුරුවල වපුරනවා. තපෝ වුට්ටි මගේ කුඹුරු මම තෙමන්නේ සීලය නැමැති වැසි දහරෙන්, සීල වැස්සෙන් මගේ ගොවිතැන් මම තෙත් කරනවා. මගේ කුඹුරු මම තෙත් කරනවා. පඤ්ඤා මේ යුග නංගලං මගේ කුඹුරු හාන්නට මම භාවිතා කරන්නේ ප්‍රඥාව නැමැති නගුල. නගුල කියන එක දන්නවනේ. නගුල කියන එකෙන් තමයි පොළොවේ ඇතුළට හාර සරු පොළොව මතු කරන්නේ. එතකොට බුද්ධ ශාසනය තුල හානවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් නුවණින් විමස අභ්‍යන්තරික ජීවිතය ගැන බලනවා කියන එකයි.
හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාලපාචනං. නගුල තමයි කියනවා ලැජ්ජාව. රැහැන තමයි කියනවා හිත. හීවැල හා කෙවිට කියලා කියන්නේ සිහියටයි කියලා බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව පිළිතුරක් දීවදාරනවා. අපි බලමු මේ ගාථාව අපි තේරුම් ගන්නේ කොහොමද කියලා. ශ්‍රද්ධා බීජ. බීජයක් කියලා කියන්නේ පෙළවෙච්ච දෙයක්ද? ගහක්ද? හෙවණ දෙන්න පුළුවන් දෙයක්ද? නැහැ. පෙළවීමට નિયમિતව පවතින ක්‍රියාකාරී දෙයක්. සද්ධා බීජං. ශ්‍රද්ධාව කියලා කියන්නේ බීජයක් වගේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන එක පෙළවෙන දෙයක්. මල්ඵල අස්වනු ලබා ගන්න පුළුවන් දෙයක්. හැබැයි බීජකින් ඒ මොකවත් කරන්න බෑ. බීජයකින් ඵල ලබා ගන්න බෑ, මල් ලබා ගන්න බෑ, හර ලබා ගන්න බෑ, හෙවණ ලබා ගන්න බෑ. නමුත් බීජය තුල ඒ ගුණාත්මක භවයේ මූලික ලක්ෂණ තියෙනවද නැද්ද? තියෙනවා. ශ්‍රද්ධාවත් එහෙමයි. අපි තුල තියෙන ශ්‍රද්ධාව හරියට බීජ වගේ. ඒ ශ්‍රද්ධාව කියන බීජය විනාශ කරගන්න නැතුව, විනාශ කරන්න දෙන්නේ නැතුව, විනාශ වන තැන්වල දාන්න නැතුව, નિયમિત කුඹුරේ નિયમિત තැන සරු පසෙහි රෝපණය කළොත්, සරු කුඹුරකට දැම්මොත් මොකද වෙන්නේ? ඒ සද්ධාව නැමැති බීජය පැලවෙනවා. ටික ටික දලුලා වැඩෙනවා. පුංචි පැලයක් හට ගන්නවා. පැලේ ලොකු වෙනවා. පුංචි ගහක් බවට පත් වෙනවා. තරමක් ලොකු ගහක් වෙනවා. විශාල ගහක් වෙනවා. කාලයක් යනකොට මල් දරනවා, ඵල දරනවා. දැන් බිත්තර වී උනත් එහෙමනේ. බිත්තර වී නේද? ගොවීන් විසින් මොකද කරන්නේ? වපුරනවා. નિયમિત ජලය ලබා දෙනවා, තෙතමනි ලබා දෙනවා, සිසිල ලබා දෙනවා. වාතාශ්‍රය ලැබෙද්දී කලට වෙලාවට ගොවිතැනට අදාළ සත්කාර කටයුතු කෙරෙද්දී අපි යලකන්නය, මහකන්නය කියලා කන්න ප්‍රධාන වශයෙන් දෙකක් වපුරලා නිසි කාලෙට අස්වැන්න නෙලා ගන්නවා. සාමාන්‍ය ගොවිතැන. ඉතින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා, මාගේ ගොවිතැනටම යොදාගන්නේ සද්ධාව නැමැති බීජ, තපස නැමැති ජලය, ප්‍රඥාව නැමැති නගුල භාවිතා කරලා කුඹුරු හානවා. ඒ වගේම පවට, ලැජ්ජාව, පවට බිය නැමැති ඒ රැහැන, වියගහ භාවිතා කොට මාගේ ගොවිතැන මම සිදු කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දී පවසනවා, කුඹුරු හාද්දි ගවයන් එහි මෙහි පැනලා දුවනවා. එතකොට හීවැල සහ කෙවිට නැමැති සතියෙන් තමයි කියනවා ඒ ගවයන්ව හරි පාරට, ශේස්ත්‍රයට දාලා අදාළ කටයුත්ත කරගන්න. එහෙනම් නිවන් අවබෝධය කර යන කෙනාට සද්ධාව තියෙන්නට ඕනේ, සීලයක් තියෙන්නට ඕනේ, ප්‍රඥාව නැමැති නගුල තියෙන්නට ඕනේ. ප්‍රඥාව නැමැති නගුල තමයි වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ. මොකද ජීවිතයේ ඇතුළාන්තයේ විදර්ශනා නුවණින් විමස බැලීම පිණිස පවට ලැජ්ජාව තියෙන්නට ඕනේ, පවට බිය තියෙන්නට ඕනේ. ඒ වගේම මනස ඍජු මාවතේ අරගෙන යන්නට තරම් ශක්තියක් ඇති මනසක් බවට පත් වෙන්නට ඕනේ. ඒ වගේම ගවයන් එහෙ මෙහි පැනලා දුවද්දී ගවයන්ව අදාළ කටයුත්තේ යෙදවීම පිණිස හීවැල සහ කෙවිට නැමැති සිහිය භාවිතා කරන්නට ඕනේ. එතකොට තමයි සිහිය පිටපණින් නැතුව අදාළ කටයුත්තට යෝග වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඊළඟ ගාථාවේදී මෙසේ පෙන්වා වදාරනවා, කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං. කය හා වචනයද මම රැකගෙන සිටිමි, දැනගෙන පමණ ආහාරද අනුභව කරමි, යහපත හැඳින නිදුකින් දිවි සතපවමි,
සලසන සැපත හඳුනාගෙන මම මිදෙමි. උන්වහන්සේ පෙන්නනවා. කය වචනය මම ඊටා හොඳින් দমনය කරගෙන රැකගෙන ඉන්නේ. මම කයට වචනයට පිටමනින්න දෙන්නේ නැහැ. සිහියෙන් යුක්තව ක්‍රියාව හසුරවනවා වදන් පවසනවා. දැන් සිහිය නැති වුණොත් තමයි ක්‍රියාවෙන් වර්ධින්නේ. සිහිය නැති වුණොත් තමයි වචන වර්ධින්නේ. ඊට පස්සේ කියනවා සෝරි මං එච්චර හිතුවේ නැහැ. ඒ සිහිය නැතුව වචන කතා කළා. මං එච්චර ඒක හිතාමතා කරපු දෙයක් නෙමෙයි. සිහිය නැතුව ක්‍රියා කරලා. සිහිය නැති වුණාට පස්සේ තමයි ක්‍රියාවෙන් වර්ධින්නෙත් කතා කරන වචන වලින් වර්ධින්නෙත්. උන්වහන්සේ ඊට පස්සේ හරි අපූර්ව උපදේශක් ලබා දෙනවා. ආහාරයේ උදරයේ යතු. මම ආහාර අනුභව කරන්නේ මගේ ශරීරයේ පමණ දැනගෙන. මගේ ශරීරෙට මෙච්චර ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි කියලා මගේ උදරයේ ප්‍රමාණය දැනගෙනයි මම ආහාර අනුභව කරන්නේ. දැන් බලන්න අපි ආහාර බෙදා ගන්නකොට සාමාන්‍ය මේ හිතේ ස්වභාවය තමයි මේ උදරයේ ප්‍රමාණයට නෙමෙයි බෙදාගන්නේ. හිතේ ප්‍රමාණයට. හිතේ ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමයි තමන්ගේ උදරයේ ප්‍රමාණයට ආහාර බෙදා ගැනීමයි කියන එක දෙකක්. ඇතැම් අය හිතේ ආසාව වැඩිකමට ආසාවට සරලන ප්‍රමාණය බෙදා ගන්නවා. උදරයේ ප්‍රමාණය කුඩයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආසාව ඇති වෙනකන් අනුභව කරලා අර බෙදාගත් ඔක්කොම අනුභව කරන්න බෑ. අවසාන වනතුරු භාගයට භාගයක් වීසි කරනවා. මේ ලෝකේ ආහාර අපත යනවා. ආහාර අනුභව කරනවට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර අපතේ යෑමක් තමයි ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ. ඒ මොකද? ආහාර සම්බන්ධයෙන් අපිට තියෙනවා අවශ්‍යතාවයේ ඉක්මවා ගිය කෑදරකමක් ගිජුකමක්. ඒ කෑදරකම ගිජුකම කියන එක සංවර වීමෙන් පාලනය කරනව යනකොට නීති දාලා කරන්න බෑ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම මගේ කය පවත්වාගෙන යන්නට උදරේ ප්‍රමාණි දැනගෙනයි ආහාර වළඳන්නේ. සච්ඡං කරෝම නිද්දාන යහපත හැඳින මම නිදුකින් ජීවිතය ගෙවන කෙනෙක්. මම සැපත සලසන මාවත හඳුනාගෙන ඉන්නේ. ඒක නිසා මම පමෝචනං භවයෙන් අත්මිදිච්ච කෙනෙක්. ඊළඟ ගාථාවේ පෙන්වා වදාරනවා විරියං මේ දුර දෝරයිහං යෝගක්ඛේමාදි වාහනං ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්්වා නසෝචති. වීරිය මගේ බර උසුලන දරණ දෙය. නිවන් මාර්ගේ ගමන් කරනකොට ඒ නිවන පිණිස පවතින හැම දෙයක්ම කරන්න තියෙන වීරියෙන් යුක්තවයි. වීරියෙන් තමයි දරා ගැනීම තියෙන්නේ. වීරියෙන් දරාගෙන සමබර කරගෙන යනකොට ඒ කෙනාගේ ජීවිතයේ යොමු වෙලා තියෙන යෝගක්ඛේමාදි වාහනං අමා මහ නිවන තියෙන දිශාවට. වීරියෙන් සමබර කරගෙන මාර්ගේ වඩනකොට ඒ ජීවිතයේ අමා මහ නිවන තියෙන දිශාවටයි ගමන් කරන්නේ. යෝගක්ඛේමාදි වාහනං. යයි කිසි තැනක නැවතීමක් නැතිව එය ශ්‍රද්ධාවෙන් සීලයෙන් සතියෙන් වීරියෙන් යුක්තව නිවන් මාර්ගයේ ගමන් කරනකොට නැවැත්මක් නැහැ කියනවා. අමා මහ නිවන තියෙන දිශාවටම ක්‍රමයෙන් ලං වෙනවා. ගිය විට ඒ තැනට ඇති නොවේ ශෝකය. ඒ අමා මහ නිවනට ගියාට පස්සේ කිසිම ශෝකයක් දුකක් සංතාපයක් කනගාටුවක් හටගන්නේ නැහැ කියලායි භාගතුන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ පස්වෙනි ගාථාවේ මෙහෙම පෙන්වා දෙනවා. ඒව මේසා කසී කට්ඨා සාහෝති අමතප්ඵලා ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්ඡති. මාගේ සීසෑම කෙරුවේ මේ ලෙසය. ඒ සීසෑම තුල ලැබුණේ යමඵලය. මේ ලෙසින් සීසෑම කළ විට හැම දුකින් අත් මිදෙයි එම විට.
උන්වහන්සේ දැන් ගොවිතැන කරලා ලබා ගන්න අස්වැන්න ගැනත් මෙතෙන්දී පවසනවා. ඒව මේසා කසී කට්ටා. මගේ සීසෑම මම කරන්නේ මෙන්න මේ ආකාරයටයි. සාහෝති අමතප්පලා. මම මේ සීසෑම කරලා ගොවිතැන් කරලා ලැබිච්ච ඒ අස්වැන්න තමයි, ඒ ඵලය තමයි අමතප්පලා, අමෘතේ නැමැති ඵල. අමා මහ නිවන තමයි මං උපද්දන්නේ අස්වැන්න හැටියට. කොච්චර ලස්සනයිද බලන්නකෝ. උන්වහන්සේගේ සම්බුදු ගොවිතැනේ අස්වැන්න මොකද්ද? සාහෝති අමතප්පලා, අමා මහ නිවන නැමැති ඵලය. මෙන්න මේ ආකාරයටයි කියනවා මාගේ සීසෑම කරලා හැම දුකින්ම නිදහස් වෙන්නේ. ඊට පස්සේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා ලොකු රන් බඳුනක්ගෙන එහි කිරිබතක් වඩා භාගතුන් වහන්සේට පිළිගැන්නුවා. භාගතුන් වහන්සේ, ඔබ වහන්සේට මම කැමති අපි මේ සකස් කරපු කිරිබතෙන් ඔබ වහන්සේට සංග්‍රහයක් කරන්න. ගෞතමයන් වහන්සේ අමාඵල ලබා දෙන්නා වූ සීසෑම කරන හේයින් ඔබ වහන්සේත් ඔහොම බලද්දි ගොවියෙක් තමයි. මමත් ගොවියෙක්, ඔබ වහන්සේත් ගොවියෙක්. ගොවියෙක් ගොවියෙකුට යමක් දෙන එක සාධාරණයි, සමානයි. ඒක නිසා මාගේ මේ කිරිබත පිළිගන්න සේක්වා කියලා භාගතුන් වහන්සේට පැවසුවා. භාගතුන් වහන්සේ කිරිබත පිළිගත්තද? උන්වහන්සේ මෙහෙම පෙන්නනවා. ගාථාභි ගීතං මේ අභෝජනේයං සම්පස්සතං බ්‍රාහ්මණ නේස ධම්මෝ ගාථාභි ගීතං පනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ වුත්තිරේසා. එහි තේරුම තමයි භාගතුන් වහන්සේ පවසනවා ගාථාභි ගීතං මේ අභෝජනේයං. දැන් මම ඔබට ගාථා පැවසුවානේ, ධර්මයේ කියලා දුන්නානේ. වළඳනු සුදුසු නැත ගීයෙන් ලද බොජුන මං ඔබට ධර්මයේ කියලා දීලා. දැන් ඔබ මේ ධර්මයට පැහැදිලා මට දාන දෙනවා. කලින් දුන්නේ නැහැ. හරිද? බුදුවරු අනුන්ට බණ කියලා දීලා, අනුන්ට ගාථා කියලා දීලා, ධර්මයේ අර්ථ කියලා දීලා, ලාභ සත්කාර සැලකලි බලාපොරොත්තු වෙන උතුමන් වහන්සේලා පිරිසක් නෙමෙයි. සිරිතද නොවේ කෙනෙකුට දහමේ රැඳුන, ධර්මයේ රැඳිච්ච කෙනෙකුට ධර්මයේ කියලා දීලා ලාභ ලෝභ ගන්නවා කියන එක සිරිතක් නෙමෙයි. බුදුවරු නොවලඳති ගීයෙන් ලද බොජුන, බුදුවරු බණ කියලා දීලා ඒ සිව්පසයෙන් යැපෙන අය නෙමෙයි. වලකනු බමුණ මෙය දහමකි ලොව තිබෙන, මේක ලෝකෙ තිබෙන ධර්මතාවයක් කියනවා. මම ඔබට නිදහස් සිතින් ධර්මයේ කියලා දුන්නා. දැන් ඔබ හදිස්සියේ පැහැදිලා මට කිරිබත් දෙන්න හදනවා. මේක ධර්මයේ රැඳිච්ච කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මේක බුදුවරයන්ගේ සිරිත නෙමෙයි. බුදුවරයන් ගාථා කියලා දීලා අනුන්ගේ යැපෙන්නේ නැහැ. මේක ධර්මානුකූල නැහැ. අඤ්ඤේනච කේවලී නං මහේසින් කීනාසවං කුක්කුච්ච වූපසන්තං අන්නේන පානේන උපට්ඨහස්සු කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝතිති. මම පින් කෙත නිර්මාණය කරලා තිබෙනවා. සදැහැතියන්ට පින් කරගන්න මම පින් කෙත හඳුන්වා දී තිබෙනවා. පිරිපුන් ගුණ දමින් සපිරුණ උතුමන්ට සංසුන් ගති දරන නිකලෙස් රහතුන්ට ආහාරින් පැනින් ඒ උතුමන් සලකන්ට සුදුසුය බමුණ පින්කෙත හඳුනා ගන්නට උන්වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ සීල සමාධි ප්‍රඥා වඩන, සීල සමාධි ප්‍රඥා වඩපු ගුණධර්ම වලින් පරිපූර්ණ උතුම් පිරිස ඉන්නවා. උන්වහන්සේලා සංසුන්, උන්වහන්සේලා නිකලෙස් රහතන් වහන්සේලා. අන්න එවැනි උතුමන් වහන්සේලාට ඔබ දන්පැන් පූජා කරන්න. බමුණ දන්පැන් පූජා කිරීමේදී පින්කෙත ඔබ හඳුනා ගන්න. පින්කෙතට ඔබ ලබා දෙන්න. පින්කෙතෙහි වගා කරන්න. එතකොටයි ඔබට ඵල ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කසී භාරද්වාජ ඇතුළු පිරිස දැනුවත් කළා. එතකොට භාරද්වාජ පවසනවා, එහෙනම් ගෞතමයන් වහන්සේ මම මේ කිරිබතට දැන් මොකද කරන්නේ? මම මේක ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කරේ. භාගතුන් වහන්සේ පවසනවා,
බ්‍රාහ්මණය දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යම් කෙනෙක් ඔය කිරිබත වළඳලා ඊතා හොඳින් දානි ටික දිරවනවා නම් එහෙනම් එහෙම කෙනා බුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදු කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ. බුදු කෙනෙක් හෝ බුදු කෙනෙකුගේ ශ්‍රාවකයෙක් ඔය දානි වැළඳුවොත් නම් මනාකොට දිරවා යයි. වෙන කෙනෙක්ට ඔය වගේ දානයක් වළඳලා දිරවයි කියලා බුදු ඇසින් මම නම් නොදකිමි. භාගතුන් වහන්සේ පවසනවා. එසේනම් බමුණ ඔබ මේ කිරිබත රැගෙන තනකොළ නැමැති පොළොවට දාන්න. තනකොළ නැති තැනකට දාන්න. එහෙමත් නැත්නම් ප්‍රාණීන් රහිත ජලයට මුදා හරින්න. පිනතුනේ ඊට පස්සේ එතනින් එහා පැත්තේ ගලාගෙන යනවා ඇල මාර්ගය. බමුණ මොකද කළේ? ඒ කිරිබත රැගෙන ගිහින් ප්‍රාණීන් රහිත ජලයට දැම්මා. ඒ වෙලාවේ පුදුම දෙයක් සිද්ධ වුණා. ජලයට දැමූ ඒ කිරිබත චිටි චිටි යන හඬින් යුක්තව බත්තට පුපුරන්න පටන් ගත්තා. දුන් දාන්න පටන් ගත්තා. බොහෝ සෙයින් දුන් දමන්නට පටන් ගත්තා. ඒක හරියට දවසක් මුළුල්ලෙහි රත් වූ යකඩයක් ජලයට දැම්මට පස්සේ චිටි චිටි යන සද්දේ දාලා මහා දුමක් දාන්නේ යම් ආකාරයෙන්ද කිරිබත් ටිකටත් එහෙම වුණා. දැන් මේ දෙස බලාගෙන හිටියා ගොවි මහත්තයා. කවුද? භාරද්වාජ. භාරද්වාජ මේ දෙස බලාගෙන ඉඳලා පුදුම වුණා. පුදුමෙන් පුදුම වුණා. භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ලොමු දැහැගෙන් වෙච්ච ගතින් යුක්තව භාරද්වාජ භාගතුන් වහන්සේගේ සිරිපතු ලබියස සිරසින් වැඳ වැටුණා. භාගතුන් වහන්සේට මෙහිම පැවසුවා. ගෞතමයන් වහන්සේ පුදුමයි. පුදුමෙනුත් පුදුමයි. භාගතුන් වහන්සේගේ මේ ගොවිතැන් කරන ක්‍රමය මේ දහම් පවසපු විදිය හරිම සුන්දරයි. හරිම මනහරයි. ස්වාමිනී මට හිතෙන්නේ භාගතුන් වහන්සේ වදාළ ධර්ම ක්‍රමය යටට හැරවී ඇති දෙයක් උඩට හරවා තබන්නේ යම් ආකාරයෙන්ද සැඟවි තිබුණා වූ දෙයක් මතුකොට දක්වන්නේ යම් ආකාරයෙන්ද මම්මුලා වූ කෙනෙකුට හරිමඟ පෙන්වා දෙන්නේ යම් ආකාරයෙන්ද ඇස් ඇත්තෝ රූප දකින්නාහු යයි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් ආකාරයෙන්ද එසේින්ම ගෞතමයන් වහන්සේ විසින් නොඑක් අයුරින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාරන ලද්දේය. ස්වාමීනි අද ඉඳලා මේ දැන් ඉඳලා මම ඔබ වහන්සේව පිහිට කරගන්නවා. මට දැන් ඔබ වහන්සේ විතරයි පිහිට. මං ධර්මයේ පිහිට කරගන්නවා. ආර්ය සංඝයා පිහිට කරගන්නවා. ගෞතමයන් වහන්සේ මට ඔබ වහන්සේ ළඟ මහාන වෙන්න ඕනේ. ගුණධර්ම දියුණු කරන්න ඕනේ. ඔබ වහන්සේ ගොවිතැන් කරන ආකාරයට මටත් ආර්ය වූ ශාසනය තුල ආර්ය ගොවිතැන කරන්නට ඕනේ. අමඵලයේ උපද්දන්නට ඕනේ. මේක සාමාන්‍ය ගොවිතැනක්. මේක සාමාන්‍ය සීසෑමක්. නමුත් ඔබ වහන්සේ වගේ උත්තම ගොවියෙක් වෙලා උත්තම ගොවිතැනක් කරලා උත්තම අමඵල මට වළඳන්නට ඕනේ ස්වාමීනි කියලා භාරද්වාජ බුදුරජාණන් වහන්සේ පැවසුවා. භාරද්වාජ භාගතුන් වහන්සේ සමීපයෙහි මහාන වුණා. අදිසිල් ලැබුවා. පැවිදිව උපසම්පදාව ලද නොබෝ කලකින් පිරිසෙන් වෙන් වුණා. හුදකලා වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදහම් අමෘතය කරුණින් කරුණ විමසුවා. සීලය ප්‍රගුණ කළා. සමාධිය ප්‍රගුණ කළා. වීරියෙන් යුක්තව ජීවිතයේ දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. ප්‍රඥාව උපදවා ගත්තා. යම් කුල පුත්‍රයෙක් යම් අර්ථයක් පිණිස ගිහි ගෙදරින් නික්ම මනාකොට පැවිද්දට පැමිණියේ වේද භාරද්වාජ ස්වාමින් වහන්සේද තමා තුළ ඇති කරගත්තා වූ අවබෝධ ඥානයෙන් යුක්තව
උතුම් පැවිදි ජීවිතයේ එකම අරමුණ වූ අරහත්වය මේ ජීවිතයේදීම සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කළා. මේ ආකාරයට යලි යලි ඉපදෙන ස්වභාවයේ අවසන් වී ගියා. උතුම් ජීවිතයකටපත් වුණා. නිවන පිණිස කළ යුතු හැම දෙයක්ම කරා. නැවත පුනර්භවයක් නැති උත්තමයෙක් වුණා. භාරද්වාජ තෙරණුවෝ රහතන් වහන්සේලා අතර තවත් උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. කොහොමද ගොවිතැන? බුදුවරුන්ගේ ගොවිතැන, රහතුන්ගේ ගොවිතැන. ඒක නිසා පින්නතුනි මෙනි දේශනා අපිට අහන්න ලැබෙන්න ඕනේ. මෙනි දේශනා අහලා අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. සිල්වත් දමණය වෙච්ච සංවර ජීවිත ගෙවන්නට ඕනේ. බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ නුවණින් විමස අපේ ජීවිතය ඇතුළට අපි කැන බලන්න ඕනේ. ඒක කියන්නේ මොකක් කියලාද? නගුලෙන් හානවා වගේ. අපේ ජීවිතයේ අභ්‍යන්තරය අපි හාන්න ඕනේ. කොමකින්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥා නැමැති නගුලෙන් හාමින් අපේ ජීවිත අභ්‍යන්තරය ගැන අපි විමසිල්ලෙන් ඉන්නකොට අපිට පෙනෙනවා අපි කරපු මෝඩකම්. දුරදිග හිතන්නේ නැතුව ආවගිය තැන්, අපේ කීර්ති නාමයට හානි කරගත්ත විදි, වචනෙන් වැරදිච්ච ආකාරය, ක්‍රියාවෙන් වැරදිච්ච ආකාරය, හිතපු වැරදි ක්‍රමය ඔබට ඔබ ගැන සංවේගයක් ඇති වෙනවා. ඔබ කලකිරෙන්නේ ඔබ ගැන නෙමෙයි. ඔබ තුල ඇතිවෙච්ච කෙලෙස් ගැන. ඔබ තුල ඇතිවෙච්ච කෙලෙස් ගැන ඔබ කලකිරෙනකොට මේ අසාර වූ පංච උපාදානස්කන්ධ ජීවිතය ගැනත් කලකිරෙනවා. ඒ කලකිරීමම ඔබේ විමුක්තිය පිණිස උපකාරී වෙනවා. ඒක නිසා ඔබට මේ දේශනාවටම අන්තර්ගත කරලා තවත් කරුණාකාරණා කීපයක් කියලා දෙය යුතුයි කියලා මම කල්පනා කළා. මම ඔබට මෙතෙන් සිට කියලා දෙන්නම් සරු මනසක් ඇති මිනිස්සෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. එකඟ මනසින් යුක්තව තම ජීවිතයේ වැඩ කටයුතු නිර්වුල්ව සිදු කරගෙන යාමට උපකාරී වෙන කරුණු 25ක් මම ඔබට කියලා දෙනවා. අංක 1. සරු මිනිසුන්ගේ සරු ආකල්ප ඇති කරගන්න. අංක 2. හැම දෙයකටම වඩා නිදහස් නිර්වුල් මානසිකත්වයේ උතුම් කියලා හිතන්න. මොන දේ තිබ්බත් හිත අවුලෙන්න වැඩක් තියනවද? වැඩක් නැහැ. අංක 3. පුළුවන් සෑම මොහොතකම අන් අය සමග නොගැටී ඉන්න. ටිකක් විහිළුවෙන් ඉන්න. හැබැයි හැල්ලු වෙන්න එපා. ජෝක් එකක් කරාට කමක් නැහැ. ජෝකර් කෙනෙක් නොවී ඉන්න. සැහැල්ලුවෙන් ඉන්න. අංක 4. ඔබේ ඵලදායි කටයුතු වෙනුවෙන් 100%ක් නෙමෙයි 150%ක් දෙන්න. 100%ක් නෙමෙයි 150%ක් කැප වෙන්න. ඔබේ අනාගත දියුණුව වෙනුවෙන්. හැබැයි ධාර්මිකව. අංක 5. ඔබට හිතන දේ නොව ඔබට අවශ්‍ය දේ කරන්න. අංක 6. ආශාවන් පසුපස හඹා නොගොස් ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ පිණිස ඔබ මාවතක් අනුගමනය කරන්න. අංක 7. අත්‍යවශ්‍යම කටයුතු කල් දාන්න එපා. ඒවා නිසි කලට වේලාවට සිද්ධ කරගන්න. අංක 8. පාලනය කළ නොහැකි දේවල් සමග නොගැටී ඉන්න. අංක 9. ශරීරයට අපහසු විලාසිතා වලින් බැහැරව තම අවශ්‍යතාවයේ මත ඇඳුම් ආභරණ ආදිය භාවිතා කරන්න. ඒක වැදගත්ම කාරණයක්. අංක 10. රැකියා ස්ථානය තම නිවස ප්‍රියමනාප තැනක් කරගන්න. කා සමගත් මිත්‍රශීලීව කටයුතු කරන්න. දැන් කරුණු කීයද? කරුණු 10යි. අංක 11. වර්තමානයේ තුල ජීවත් වෙන්න බලන්න. අතීතය ගැන හිත පසුතැවෙන්නේ නැතුව, අනාගතයේ ලොකු සැලසුම් කරා යන්නේ නැතුව වර්තමානයේ හරියට සැලසුම් කරගෙන වර්තමානයේ තුල සිහියෙන් නුවණින් ඉන්න. අංක 12. අධික පිටි තෙල් මාංශ අඩංගු ආහාර අනුභවයෙන් පුළුවන් තරම් ඉවත් වෙන්න.
පුළුවන් තරම් අධික පිටි සහිත, තෙල් සහිත, මාංශ සහිත ආහාර සීමා කරන්න. හිතාමතා සීමා කරන්න. හිතාමතා සීමා කරේ නැත්නම් සීමා වෙන්නේ නැහැ. මොකද බොහෝ දෙනෙක් ආහාර නිසාම රෝගීන් බවට පත් වෙලා. ආහාර නිසාම රෝගීන් බවට පත් වෙලා නිසා ඇතැම් අය ජීවිතයේ අවසාන කාලේ ආහාර ගන්නවා වගේ තමයි ඖෂධ ගන්න. බෙහෙත් වට්ටෝරුවක්, බෙහෙත් අහුරක් දවස ගානේ එන්නත් විද ගන්නවා. ඉතින් මේක හොඳ තත්වයක් නෙමෙයි. හැම දෙයකටම වඩා නිරෝගීකම වටිනවනේ. ධර්මයේ තේරුම් ගන්නත් නිරෝගීකම තියෙන්න ඕනේ. නැත්නම් ලෙඩවලට බෙහෙත් කර කර තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා මේ කාරණා මතක තියාගන්න. අංක 13. ඉලෙක්ට්‍රොනික උපාංග වලට ඇබ්බැහි නොවි ටිකක් නිදහසේ විවේකයෙන් ඉන්න බලන්න. ෆෝන් එක ඔබන් නැතුව, ලැප්ටොප් එක ළඟට යන්නේ නැතුව, ටැබ් එක අතර නොගෙන, ටෙලිවිෂන් එක දවස් 30ෙම දාගන්න නැතුව, ඉලෙක්ට්‍රොනික මෙවලම් නැතුව නිදහසේ ඉන්න බලන්න උත්සාහ ගන්න. ඔබට ගොඩාක් මානසික සැනසීම ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අංක 14 මත්පැන් වලින් තොර තමන්ගේ ජීවිතේ පාළුව කාන්සිය තනිකම ගත කරන්න උත්සාහ ගන්න. මත්පැන් වලින් තොර තනි වෙන්න. මත්පැන් වලින් තොරව විවේකීව සතියන්තේ ගත කරන්න. තේරෙනවද? 15 ආගමික ස්ථාන වෙත යන්න. ආගමික ස්ථාන වෙත ගිහිල්ලා පන්සලට ගිහිල්ලා බෝමලු ආමදින්න. මල් ආසනේ පරවෙච්ච මල් අස් කරන්න. හරිද? ඊට පස්සේ අපිරිසිදු වෙච්ච තැන් පිරිසිදු කරන්න. ඒ වගේ අර වෙනස් ආකාරයේ පින්කම් ටිකක් කරන්න. ඊට පස්සේ හොඳට අතපය හොදගෙන මල් ටිකක් පූජා කරලා, තෙරුවන් වන්දනා කරලා, කර්ණීයමෙත සූත්‍රය සජ්ජායනා කරලා, පිරිත් ටිකක් කියලා එහෙම දෙයකට යොමු වෙන්න. ඒක හරි වටිනවා. අංක 16 හොඳ පොත් කියවන්න. නිතර නිතර පොත් කියවන්න. පොත් කියවීම පුදුමාකාර මානසික නිරවුල් බවක් ඇති කරන්නට ඔබට හේතු වෙනවා. අංක 17 පොඩි පොඩි කටයුතු පවා හොඳ සිහියෙන් කරන්න. හොඳ සිහියෙන් කරන්න. අංක 18 නිතරම ජලය පානය කිරීම පුරුද්දක් බවට පත් කරගන්න. හැම නිතරම පිරිසිදු වතුර බෝතලයක් ළඟ තියාගන්න. වතුර ජෝගුවක් ළඟ තියාගෙන හැම නිතරම ජලය පානය කරන්න. ජලය කොච්චර පානය කරත් ශරීරයට කිසිම හානියක් නැහැ. විශේෂයෙන් ගෙදරේ ඉන්නකොට හැම නිතරම නිවාඩු දවසට වැඩිපුර ජලය පානය කරන්න. හරිද? සිනිදාපු තේ, ඔය කෝලා බීම වර්ග, ඒ වගේ දේවල් පුළුවන් තරම් භාවිතා නොකොට ඉන්නට ඔබ පුරුදු වෙන්නට ඕනේ. අංක 19 ඔබ පුරුද්දක් ඇති කරගෙන තිබෙනවා ගේම් ප්ලේ කිරීමනේ. හරි. කමක් නැහැ. දොස් කියන්නේ නැහැ. ඔබ ගේම් ප්ලේ කරන්න කැමති කෙනෙක් නම් PC ගේම්, ෆෝන් ගේම් තියෙනවනේ. විවිධ නේද? අතන විතර මාරාන්තික ගේම් තියෙනවා කියලා ආරංචිය. එතකොට ඒ පරිගණක ඇසුරෙන් වේවා, ස්මාර්ට්ෆෝන් එක ඇසුරෙන් වේවා කරන ගේම් වලින් බැහැර වෙන්න. ඔබේ මනස රෝගී මනසක් බවට පත් වෙනවා කම්පියුටර් එකට, ලැප් එකට, ෆෝන් එකට හුරු වීම තුල. එතකොට ඔබ PC ගේම්, ෆෝන් ගේම් වලින් බැහැර වෙලා පුළුවන් නම් චෙස් ක්‍රීඩාවකට යොමු වෙන්න. ඒකත් ෆෝන් එකෙන් නෙමෙයි, වෙනමම මැනුවල් කරන්න මේක. හරිද? චෙස් බෝඩ් එකක්, දාම් බෝඩ් එකක්, කැරම් බෝඩ් එකක් ගෙනල්ලා චෙස් ප්ලේ කරන්න, දාම් ප්ලේ කරන්න, කැරම් ප්ලේ කරන්න. දැන් මේ පවතින වසංගත තත්වයන් එක්ක ගමේ ක්‍රීඩා පිටියට වේවා, වෙනියම් නගරේ ක්‍රීඩා සමාජයට වේවා යන්නට බැරි නිසා, ජිම් එකට වගේ යන්න බැරි නිසා පුළුවන් නම් අර යුගල ක්‍රීඩා, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩාවකට යමු වුණත් කමක් නැහැ. ඒ වගේ අර මනස, කය වෙහෙසෙන ක්‍රීඩාවක් කරන්න. හැබැයි අර මම මුලින් කිව්වා වගේ ෆෝන් එකෙන්, ලැප් එකෙන්, PC එකෙන් මේ එක කරන්න එපා. කම්පියුටර් එකෙන් එක කරන්න එපා. ඒ වගේම ඊළඟ කාරණේ අංක 20 දවසකට වරක් අවම මිනිත්තු 20ක්වත් ව්‍යායාම කරන කෙනෙක් වෙන්න. මේක හොඳම පුරුද්දක්. මේක මම නිතරම බණවලදී කියන එකක් තමයි
දවසකට අවම මිනිත්තු 20ක්වත් හොඳට ඇඟේ පතේ දාඩිය පිට වෙන්නට කායිකව හොඳ ව්‍යායාම මාලාවක නිරත වෙන්න. අංක 21 දවසකට අවම දෙවතාවක්වත් මිනිත්තු 10 බැගින්වත් මනස යොදවා භාවනා කටයුත්තක නිරත වෙන්න. ඉතින් විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඔබට කැමැති භාවනාවක නිරත වුණාට කමක් නැහැ. කොහොමුණත් අපිට හිත හදාගන්නයි ඕනේ. අංක 22 ඊළඟ දවසේ තියෙන වැඩ කටයුතු ලයිස්තුගත කරන්න. ඊළඟ දවසේ තියෙන වැඩ කටයුතු ලයිස්තුගත කිරීමත් ඔබට ඔබේ මානසික සුවසහනයට හේතු වෙන. නැත්නම් හිත හැමතිස්සෙම නිකන් කුලප්පු වෙලා. ඇතැම් විට අපි හිත වැඩ ඇරලා එනකොට ඔන්න ඔබට මැසේජ් එකක් එනවා ඔබේ වයිෆ්ගේ. ඔන්න බඩු ලයිස්තුවක්. එතකොට අවුල් වෙනවා මේක දැක ගමන්. දැන් කලින් දවසේ සැලසුම් කරගත්තට පස්සේ හිතේ අවුලක් ඇති කරගන්න දෙයක් නැහැ. ඔබ දන්නවා අද හවසට වැඩ ඇරලා එනකොට මට මේ බඩු ටික ගන්න තියෙනවා. ඒතකොට බිරිඳත් මොකද කරන්න ඕනේ? කලින් දවසේ බඩු ලයිස්තුව ලියලා ෆෝන් එකට මැසේජ් එකක් දාලා තියන්න කලින් දවසේ. මේක ඔයා එනකොට හෙට අරගෙන එන්න කියලා. ගොඩාක් බලන්න මේකෙන් අපේ මනස නිරවුල් වෙන්නට මේක හේතු වෙනවා. අංක 23 ජල බිල, විදුලි බිල, දුරකථන බිල නිසි කලට වේලාවට ගෙවන්න පුරුද්දක් බවට පත් කරගන්න. ජල බිල, විදුලි බිල, දුරකථන බිල ගෙවන එක පුරුද්දක් කරගන්න. අපිට මේක පුරුදු වෙලා නැති කමක් තියෙන. සල්ලි නැති කමකට වඩා පුරුදු වෙලා නැහැ. පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න වෙපෑනේ. මේවා පුරුදු වෙන්න. අංක 24 පුළුවන් තරම් ණය නොවී ඉන්න බලන්න. ඒක හරි වටිනම වැඩක්. පුළුවන් තරම් ණය නොවෙන කෙනෙක් බවට පත් වෙන්න. අංක 25 වැදගත්ම කාරණයක්. ෆෝන් එකනේ ලොකුම අවුල. ෆෝන් එකේ නොටිෆිකේෂන් ඕෆ් කරලා තියන්න. එතකොට ඒක ලොකු සැනසෙල්ලක් බවට පත් වෙනවා. නැත්තම් ගැස්සිලා හැරෙනවා. නිකන් හිටියත් නිකන් ෆෝන් එක රින්නවා වගේ දැනෙනවනේ. ඒ ඇබ්බැහි වීම නිසා. මනස එකම දෙයකට යොමු වුණාට පස්සේ එහෙම වෙනවා. ඒ නිසා එවැනි දේවල් වලින් අපිට හරියට මනසට හානි සිද්ධ වෙනවා. ඉතින් අද දවසේදී ඔබට කසී භාරද්වාජ සූත්‍රය කියලා දුන්නා. ඊට අමතරව සයිකොලොජි වලට අනුවත් කරුණු 25ක් කියලා දුන්නා. ජීවිතේ එදිනෙදා කටයුතු සාර්ථකව මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව කරගෙන යන්නේ කොහොමද කියලා. අද දවසේදී මෙතෙක් වේලා සදහම් ශ්‍රවණයේකට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ සුපින්වත් ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පිහිට උපකාර වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. පුණ්‍ය ආනුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාව පවත්වා දායක පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන තවීෂ ඔනෙල් පුතු ඔක්තෝබර් මාස 15 වන දින ජීවන මගේ පළමු වසරට පා තැබීම නිමිති කොටගෙන දානයන් අතර උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කිරීමට කල්පනා කොට තිබෙනවා. ඉතින් පින්කම කොට තම පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනු ලබන්නේ පුතුණුවන්ගේ ආදරණීය අම්මා, තාත්තා, සීයා සහ අත්තම්මා ඇතුළු පවුලේ සුපින්වත් පිරිස විසින්. ඉතින් එම ටවීෂ ඔනෙල් පුංචි පුතුණුවන්ට මෙම ධර්ම දානමේ කුසලය නිදුක් නිරෝගී සුව සහනය පිණිස වේවා. තෙරුවණ අනන්ත ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ දේව රැකවරණයෙන් පුතුට සියලු සැනසෙල්ල යහපත සුබ අනාගතයක්ම වේවා කියලා අපි කවුරුත් සෙත් පතමු. සෙසු අරමුණු බවට පත්වන්නේ දායක සුපින්නතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට වර්ග પરම්පරාගත සාංශාරික ඥාතීන්ට මේ පින් පරලෝක වශයෙන් අත්පත් වෙත්වා. ධර්ම දේශකයන් වහන්සේ ප්‍රදාන සමස්ත මහා සංඝ රත්නයටත් චතුරාර්ය සත්‍ය අවබෝධී පිණිසම මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වෙත්වා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරුදේවයන් වහන්සේලාට, මහෝපාද්‍යයන් වහන්සේලාට, කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයටත් අපි සිළු දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසින් සෑම සිළු දෙනාටමත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රදාන කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලෝකේ පුරා කවදත්
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව subscribe කරමින් සදහම් අසන සිළු දෙනාටමත් මෙම ධර්ම ශ්‍රවණමේ කුසලය මෙලොව පරලොව දෙලොව ජීවිත සුවසේ වාසනාවන්තව ගතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා සංසාරයෙන් නිදහස් වීම පිණිසත් පාරමී ධර්මයක්ම වෙත්වා කියලා සෙත් පතනවා. අපි දෙවියන්ට පින් දෙමු මාත් සමගම කියන්න. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ටවිෂ ඔනෙල් සිංගිති පුතුගේ ඔක්තෝබර් මාස 15 වන දිනට ජෙදෙන්නා වූ පළමු ජන්මදිනය සිහි කරමින් ඔහුට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ මෙම පින්කමෙන් අත්වන්නා වූ කුසල් අනුභවයේ බලයෙන් පුතුට ඉක්මනින්ම දහම් මගට පිවිසෙන්නට පින් සිත් පහළ වේවායි අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්ම සුවබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා